හරවයි. හරි අපි එහෙනම් තව ගැටලු කිහිපයක් අපි හදාගෙන යමු. හරි බලන්න 11 වෙනි ප්‍රශ්නේ. දොඹකරයකින් 2000 කිලෝග්‍රෑම් ස්කන්ධයක් තප්පර 30කදී 8 මීටර් උසට ඔසවනවා. මෙහිදී දොඹකරය විසින් කරන ලද කාර්ය ප්‍රමාණය හමපුතේ අපේ. දැන් අපි දන්නවා දැන් ස්කන්ධයේ මුලින් තිබුණේ මෙතන අපි සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් එක සලකන්නේ විභව ශූන්‍ය මට්ටම විදිහට මෙතන තිබුණේ. ඕක ඔසවනවා 8 මීටර්. හරි. එතකොට අපි දන්නවා දැන් මේක ඔසවන්නේ මොකෙන්ද? දොඹකරයෙන්. දොඹකරය විසින් කාර්යයක් සිදු කරලා තමයි මෙයා මෙතන ඉඳලා මෙතනට ඔසවන්නේ. ඒ දොඹකරයෙන් සිදු කරපු කාර්යය සමාන වෙනවා. මොකද්ද? මෙයා මෙතනදී මෙයා සතු ශක්ති ප්‍රමාණය. දැන් මෙයාට තියෙන ශක්තිය මොකද්ද මෙතනදී? mgh. මෙයා චලනය වෙන්නේ නැහැ. ප්‍රවේගයක් නැහැ. ඔසවලා තියෙනවා මෙහෙම. එතකොට සිදු කරපු ලබන කාර්ය ප්‍රමාණය කියන්නේ මෙයාගේ potential energy එක. මට පුළුවන් ලියන්න දොඹකරය විසින් සිදු කළ කාර්ය එතකොට මෙයාගේ මෙතන තියෙන mgh හරිය mgh ට සමාන වෙන්න ඕන. එතකොට මේකේ ස්කන්ධය දීලා තියෙනවා 2000 කිලෝග්‍රෑම් කියලා g 10යි h 8යි. එතකොට දැන් මට මේක ලියන්න පුළුවන්. දැන් මේ බිංදු 3ක් අයින් කළා 100යි 100 වැඩි කිරීම 10 3යි ජූල්. 10 3යි ජූල් කියලා කියන්නේ කිලෝ ජූල්. එහෙනම් 100යි කිලෝ ජූල්. ඒතර මෙච්චර කාර්ය ප්‍රමාණයක් සිද්ධ කරලා තියෙනවා මෙයා මෙතන ඉඳලා මෙතනට ඔසවන්න. පැහැදිලිද? මෙතනදී මෙයාගේ මේ ස්කන්ධය මත මොකුත්ම ශක්තියක් නෑ ගබඩා වෙලා. හැබැයි මෙයා මෙතන ඉඳලා මෙතනට දැම්මම මෙයා මත විභව ශක්තියක් ගබඩා වෙනවා. ඒතර මෙයාට මේ විභව ශක්තිය දුන්නේ කවුද? දොඹකරේ. දොඹකරේ විසින් කරපු කරන ලද කාර්ය ප්‍රමාණය එහෙම නැත්නම් ශක්ති ප්‍රමාණය මොකද වෙන්නේ? මේකට කන්වර්ට් වෙනවා. එතකොට ශක්ති සංස්ථි මූලධර්මය තමයි මෙතන පාවිච්චි වෙන්නේ. එතකොට දොඹකරේ ක්ෂමතාවය දැන් මේක සිදු වෙන්නේ තප්පර 30ක් ඇතුළත. එහෙනම් මට පුළුවන් දොඹකරේ ක්ෂමතාවය හොයන්න. ක්ෂමතාවය කියලා කියන්නේ සිදු කරනු ලබන කාර්ය ප්‍රමාණය ඊට ගත වූ කාලය. එතකොට 100 වැඩි කිරීම 10 3යි ජූල්නේ. කොච්චර කාලයක් ගත වෙනවද? තප්පර 30ක්. සම්මත ඒකක වලින් දා. මේ බිඳුවට මේ බිඳුවක් සුළු වෙනවා. එතකොට 10 බෙදීම 3. 10 බෙදීම 3 වැඩි කිරීම 10 3යි. 10 3ෙන් වැඩි කර 3ෙන් බෙදන්න පුතේ. 10 3ෙන් බෙදුවා අපි දන්නවා එන්නේ 9යි 3යි ආයි 3යි හොමෝම 3.3333 හොම 3 point recurring 3. එතකොට අපිට පුළුවන් මේක දාන්න. දැන් 10 බෙදීම 3යි කියලා කියන්නේ 3යි දශම මෙන්න මේක වැඩි කිරීම 10 3. අපිට පුළුවන් ඕක දාන්න පුතේ. මෙතන දශම ස්ථානයක් ගියා තව දෙකක් ඉතුරුයි. ආයෙ මෙහෙම තමයි watt. ජූල් තප්පරෙදි කියන්නේ watt. ඕක ඕනනම් ඔයාලට දශම ස්ථාන දෙකකට වටේලා දාන්න. එහෙම නැත්නම් ඔයාලට මේක කිලෝවොට් වලින්ම
කිලෝවොට් වලින් දාන්න තිබුණා. මම මේකත් ඔයගොල්ලන්ට පුතේ පැහැදිලි කරන්නම්. ළමයි දැන් අපිට මේක මෙහෙම දාගන්නත් පුළුවන්. හොඳට බලන්න. දැන් මෙතන P සමානයි W බෙදීම T නේ. එතකොට මේකේ කරපු කාර්ය ප්‍රමාණය මම කිලෝ ජූල් වලින්ම දාන්නම්. එතකොට කාලය තප්පර 30යි. එතකොට 10 බෙදීම 3 කියලා කියන්නේ 3.33යි. මම මේ දශම ස්ථාන දෙකකට විතරයි ගත්තේ කිලෝ ජූල් තප්පරයට. කිලෝ ජූල් තප්පරයට ජූල් තප්පරයට කියලා කියන්නේ වොට්. එහෙනම් කිලෝ වොට්. එහෙම ගන්නත් පුළුවන්. right. හරි පුතේ අපි යමු ඊළඟ ගැටලුවට. හරි බලන්න පුතේ. 10 කිලෝග්‍රෑම් ස්කන්ධයක් සහිත මෝටර රථයක්. හොඳට බලා ගන්න. හොඳට මේක හරි ෆන් එකේ හදමු. ස්කන්ධයක් සහිත මෝටර රථයක් 10 කිලෝමීටර් කණුව පසු කරනකොට ප්‍රවේගය 60 ms ඍණ 11 කිලෝමීටර් කණුව පසු කරනකොට ප්‍රවේගය 10 ms ඍණ 1. right. අපි මුලින් අහනවා 10 කිලෝමීටර් කණුව පසු කරනකොට රථයේ චාලක ශක්තිය කොපමණද කියලා. අපි එක එක හදාගෙන යම් පුතේ. දැන් ඔගේ කතාව මොකද්ද? මෙන්න දැන් කිලෝමීටර් කණුවක් දැන් මෙතන කිලෝමීටර් කණුව තියෙනවා මෙතන කිලෝමීටර් කණුව තියෙනවා. මේක ඇවිල්ලා මේ කිලෝමීටර් කණුව අර 10 කිලෝමීටර් කියලා දක්වලා තියෙන කිලෝමීටර් කණුවලු. මේක 11 කිලෝමීටර් කියලා දක්වලා තියෙන කිලෝමීටර් කණුවලු. දැන් මේ දෙක අතර පරතරය කිලෝමීටර් 1යි. දැන් මේක රථයක් මෙතනින් යනකොට එයාගේ ප්‍රවේගය 60යිලු. අනේ පුතේ මෙයා මෙතනින් යනකොට 10 ms ශ්‍රේණිය කළු. ඒ කියන්නේ මන්දනය වෙලා. ඩිසෙලරේට් වෙලා. right. එතකොට 10 කිලෝමීටර් කණුව පසු කරන රථයේ චාලක ශක්තිය හොයන්න පුතේ. ලේසියෙන් අපි දන්නවා කයිනටික් එනර්ජි කියලා කියන්නේ half mv වර්ග. ආදේශ කරා ස්කන්ධය 1000යි. ඒකේ ප්‍රවේගය 60යි මේ වෙලාව. එතකොට 60 වර්ගය. සුළු කරන්න. 1000 දෙකෙන් බෙදුවාම 500යි. 60 වර්ගය 3600යි. දැන් මේ 36 පහෙන් වැඩි කරන්න බිඳුව අමතක කරලා. 6 වරක් 5 30යි 3ක් ඉතුරුයි. 5 වරක් 3 15යි 15යි 3යි 18යි. දැන් මේ බිඳු 4 දා. ජූල්. නම් කිලෝ ජූල් වලින් දා ගන්න පුළුවන්. 1800 වැඩි කිරීම 10 3යි ජූල් කියලා ලියාගෙන 10 3යි ජූල් කියලා කියන්නේ කිලෝ ජූල්. ආයෙත් මෙන්න මේ වෙලාවේ චාලක ශක්තිය 1800යි කිලෝ ජූල්. හරි. ඊට පස්සේ අපෙන් අහනවා 11 කිලෝමීටර් කණුව පසු කරනකොට ඒකේ චාලක ශක්තිය කීයද කියලා. බලමු. half mv වර්ගය ස්කන්ධය 1000යි. එතකොට ප්‍රවේගය 10යි. 10 වර්ගය. 1000 දෙකෙන් බෙදන්න 500යි 10 වර්ගය 100යි. එතකොට මට පුළුවන් ලියන්න මෙතන දැන් බිංදු 2යි මෙතන බිංදු 2යි. දැන් මට පුළුවන් 50 වැඩි කිරීම 10 3යි ජූල් කියලා දාන්න. ඒ කියන්නේ 50යි කිලෝ ජූල්. එම කාලය තුල රථයේ මන්දන බලය මගින් ඇති කරනු ලබන කාර්යය කොච්චරද කියලා අහනවා. හරි. දැන් බලන්නකෝ පුතේ දැන් මේකනේ කතාව. ඔන්න 10 කිලෝමීටර් කණුව තියෙනවා. මෙන්න 11 කිලෝමීටර් කණුව තියෙනවා. මේ දෙක අතර පරතරය කිලෝමීටර් 1යි. මේ වෙලාවේ මෙයාගේ ප්‍රවේගය තිබුණලු 60 ms ඍණ 1ක්. මේ වෙලාවේ මෙයාගේ ප්‍රවේගය තිබුණා 10 ms ඍණ 1ක්. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ වාහනය මත
මේ පැත්තට බලයක් හෙද වෙලා තියෙනවා. මොකද මන්දනයක්නේ තියෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මේ පැත්තට ත්වරණයක්. ඒ කියන්නේ මේ පැත්තට බලයක්. මේ පැත්තට ෆෝස් එකක් දැම්මොත් නේ මේකේ ප්‍රවේගය මෙහෙම අඩු වෙන්නේ. එතකොට අහනවා මේක තමයි මන්දන බලය. ඔය මන්දන බලය මගින් අන්න ඔය මන්දන බලය මගින් ඇති කර ඇති කාර්යය කොච්චරද කියලා. එහෙනම් පුතේ මේ බලය මගින් ඇති මේ වාහනය මත ඇති කරපු කාර්යය කොච්චරද? අපිට පුළුවන් W අපි ගන්නවා F වැඩි කිරීම D බලය වැඩි කිරීම බලය දිශාවට විස්ථාපනය. දැන් මේක මෙහෙමයි. ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න ඕනේ. දැන් මේ චලනය වෙමින් පවතින වස්තුවකට අපි බලයක් යොදා. එතකොට ඔය බලය දැන් මෙතන පරතරය කිලෝමීටර් 1යි. හරි. දැන් මෙහාට මන්දනය බලයක් යොදනවා නම් මෙහාට ත්වරණය. එතකොට ඔයගොල්ලෝ හිතන්න ඕනේ මේක හරියට මෙතන තියෙන වස්තුව දැන් මේක චලනය වෙන්නේ මෙහාට. ඒක ඇත්ත. මොකද මේක දැන් මෙහෙම ගිහිල්ලා යම් කිසි අවස්ථාවක ප්‍රවේගයේ බිඳුව වෙලා ආයෙ මෙහාට චලනය වෙනවා. මොකද බලය තියෙන්නේ මෙහාටනේ. ඒක නිසා මෙන්න මේ දුර වැඩි කිරීම මේ බලය මන්දන බලය තමයි ගන්න. එතකොට අපිට පුළුවන් මන්දනයේ බලය මගින් ඇති කරපු කාර්යය හොයන්න. කොහොමද කාර්යය හොයන්නේ? මෙහෙම නෙමෙයි හොයන්නේ ළමයි. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතනදී මෙයාගේ චාලක ශක්තිය අපි හොයාගත්තේ කීයද? 1800යි කිලෝ ජූල්. මෙතනදී චාලක ශක්තිය 50යි කිලෝ ජූල්. මෙතනදී 1800යි කිලෝ ජූල් තමයි මෙන්න මේ වස්තුවේ මේ ස්කන්ධයේ මේ මෝටර රථයේ චාලක ශක්තිය. මෙතන 50යි කිලෝ ජූල්. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මෙතන 1800යි කිලෝ ජූල් ප්‍රමාණයක් තිබුණා. මේ ශක්තියක් තිබුණා මේ වාහනයට. මෙයාගේ ප්‍රවේගය නිසා. මෙතනදී මේකේ ප්‍රවේගය නිසා මෙතන ශක්තිය 50යි කිලෝ ජූල්. එහෙනම් ශක්තියක් හානි වෙලා. ඔය ශක්තිය කාර්යයක් සිදු කරලා. ඔය කාර්යය සිදු කරේ මොකේද? ඒ කාර්යය සිදු කරේ කවුද? ඒ කාර්යය සිදු කරේ මන්දන බලය විසින්. පැහැදිලිද? right. එහෙනම් මට පුළුවන් මේකෙන් මේක අඩු කරලා මන්දන බලය මගින් ඇති කරපු කාර්යය හොයන්න. එදදාස් 800යි කිලෝ ජූල් තිබුණ පළවෙනි අවස්ථාවේ. ඊට පස්සේ තියෙන්නේ 50යි කිලෝ ජූල්. එහෙනම් මන්දන බලය මගින් සිදු කරපු කාර්යය 1750යි කිලෝ ජූල්. පැහැදිලිද? ඒ කියන්නේ පුතේ මේ කාර්යය කරන්නේ මොකටද? මේ මන්දන බලය මැඩ පවත්වා ගන්න. මේක හරියට නිකන් සමහරවිට මේක ඔයාලා හිතන්නකෝ දැන් මම මෙහාට චලනය මට කෙනෙක් මාව තල්ලු කරනවා. පුතේ මම මෙහෙම යනවා මාව තල්ලු කරනවා. මම ওই තල්ලුව කාගෙන තව යනවා. එතකොට මොකද කරන්නේ? මම යම් කිසි කාර්යයක් සිදු කරනවා මට යොදන තල්ලුවට එරෙහිව. පැහැදිලිද? අන්න ඒකයි මෙන්න මෙයා සතු මේ ශක්තිය මෙතනදී අඩු වෙන්නේ. එහෙනම් මෙන්න මෙච්චර ශක්ති ප්‍රමාණයක්. ඒ කියන්නේ මෙච්චර කාර්යයක් සිදු කරලා තියෙනවා මෙයාට එරෙහි බලයට. ඒ බලය දැන් මම මෙහෙම යනකොට මාව තල්ලු කරනවා. මගේ යාළුවා ඇවිල්ලා තල්ලු කරනවා. මම මේ තල්ලුව කාගෙන යනවා ඉස්සරහට. මම යම් කිසි ප්‍රවේගයකින් එනවා. කියන්නේ හිතන්නකෝ මම එනවා. ඒතර මාව තල්ලු කරද්දී මගේ ප්‍රවේගය අඩු වෙනවා. මේ පැත්තට බලයක් තියෙනවනේ. හැබැයි මම මේ බලය කාගෙන යන්න try කරනවා. එතකොට ඒ 1800ක්
මේ වගේ මංගව රුපියල් 1800ක් තිබුණා. හැබැයි මම වියදම් කරනවා මෙයාට එරෙහිව. ඒතර මංගව දෙන්නේ දැන් 50 රුපියල්. ඒතර මෙච්චර ප්‍රමාණයක් වැය කරලා. ඒතකොට මේක මෙන්න මේක වැය කරලා තියෙන්නේ මොකේද? මන්දන බලයට එරෙහිව. එහෙනම් මන්දන බලය මගෙන් ඇති කරන ලබන කාර්යය මොකක්ද? මන්දන බලය මට මොකද කාර්යය? 1750 කිලෝ ජූල්. රථය මත ක්‍රියාත්මක වී ඇති මන්දන බලය අපෙන් අහන්න. හරි අපි දන්නවා කාර්යය කියලා කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපන. අපි හෙව්වා කාර්ය ප්‍රමාණය 1750යි. වැඩි කිරීම 10 ජූල්. ඔන්න පුතේ බලය විස්ථාපනය කිලෝමීටර 1යි. මොකද මේ දෙන්න අතර පරතරය කිලෝමීටර 1යි. කිලෝමීටර 1යි කියලා කියන්නේ 1000 මීටර. හරි. සම්මත ඒකක වලින් ආදේශ කරනවා මේක ඒකක දාන්න අනිත් වල එකක දැම්මේ නැති නිසා. එතකොට මේ 10 දුන්නට මේ 10 දුන්න සුළු. එතකොට මට එනවා F 1750 නිව්ටන් කියලා. පැහැදිලිද? right. දැන් බලන්න පුතේ ඊළඟ ප්‍රශ්නේ. සෑම තප්පරයක් පාසාම යන්ත්‍රයකට 800යි ජූල් සපයනකොට තප්පරයක් පාසාම කරන සැබෑ කාර්යය 500යි ජූල් නම් යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය අපෙන් අහනවා. efficiency එක අපෙන් අහනවා. කාර්යක්ෂමතාවය. මොකද්ද පුතේ කාර්යක්ෂමතාවය සඳහා සූත්‍රය? P out බෙදීම P in වැඩි කිරීම C. මොකයි කාර්යක්ෂමතාවය? මොකද කාර්යක්ෂමතාවය කියලා කියන්නේ? මේ P input එක ලබා දෙන ක්ෂමතාවය. ඒ කියන්නේ මොකක් හරි යන්ත්‍රයට අපි ලබා දෙන ඉන්පුට් එක. මේ මොකද්ද? ප්‍රධාන ක්ෂමතාවය, මේ ප්‍රතිදාන ක්ෂමතාවය වැඩි කිරීම C. හරි. එතකොට ඔයාලා තේරෙනවා මේකේ දැන් P out එක කීයද? මේකේ output එක. output එක සැබෑ කරන කාර්යය පුතේ 500යි ජූල්. හැබැයි මේක ක්ෂමතාවයක් නෙමෙයිනේ. මේක සිදු කරන්නේ තප්පර එකකදී. එහෙනම් 1යි තප්පර. මේක මෙහෙම හිතන්නකෝ. දැන් මේකේ අපි හොයමුකෝ P in කීයද කියලා. මෙයාට ලබා දෙනවා 800යි ජූල්. තප්පරයකදී තමයි ලබා දෙන්නේ. එහෙනම් 800යි ජූල් තප්පරයට. ඒ කියන්නේ 800යි වොට්. මට කියන්නකෝ P out කීයද කියලා. මේක ඇත්තටම සිදු කරන කාර්ය ප්‍රමාණය 500යි ජූල් එක තප්පරයක් තුල. එහෙනම් 500යි ජූල් තප්පරයට ඒ කියන්නේ 500යි වොට්. එහෙනම් 500 බෙදීම 800 වැඩි කිරීම 100. මේක තමයි කාර්යක්ෂමතාවය. මේ සුළු වෙනවා මෙහෙම 500 බෙදීම 8. මට උඩ යටයි දෙකෙන් බෙදන්න පුතේ 250 බෙදීම 4. 25ට 4 ඒවා කීයද? 6යි. 6 වරක් 4 24යි. 10ට 4 ඒවා කීයද? 2යි. 4 වරක් 2 8යි. එතකොට අපිට එනවා කාර්යක්ෂමතාවය 62.5යි කියලා. හරිද ළමයි? එහෙනම් මේකේ කාර්යක්ෂමතාවය 62.5යි 62.5යි. ඒ කියන්නේ 100යි වොට් අපි ප්‍රතිදාන කරොත් ප්‍රදානය කරන්නේ 62.5යි වොට්. තේරුණාද? එහෙනම් තමයි අපි කාර්යක්ෂමතාවය හොයන්නේ. දැන් මේ බලන්න 1 කිලෝවොට් අව සමාන වෙන්නේ ජූල් කොච්චරකටද කියලා අහනවා. අපි කලින් හදුවා ඕක. අපි බලමු පුතේ එහෙනම් ආපහු කොහොමද කරන්න කියලා උන් බලන්නකෝ. එතකොට
එකයි කිලෝවොට් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? එකයි කිලෝවොට් කියලා කියන්නේ 1000යි වොට්. වොට් කියන්නේ මොකක්ද? ජූල් තප්පරයට. හරි. එක පැයක් කියලා කියන්නේ තප්පර කොච්චරක්ද? පැයකට තප්පර 60යි. 60 ඒවා 60ක් තමයි පැයක් වෙන්නේ. 3600යි තප්පර. එතකොට 1 කිලෝවොට් hour 1 කිලෝවොට් කියලා කියන්නේ 1000යි ජූල් තප්පරයට. පැයක් කියලා කියන්නේ 3600යි තප්පර. මේකට මේක සුළු වෙනවා. එතකොට මට එනවා 36යි බිංදු 2යි තව බිංදු 3ක්. දැන් බලන්න මම මේක විද්‍යාත්මක අංකණයෙන් ලියා ගන්නවා. මේ බලන්න දශම ස්ථාන කීයක් යන්න ඕනද කියලා මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් 3.6 වැඩි කිරීම කීයද පුතේ? 10යි. අපි යමු ඊළඟ එකට. යන්ත්‍රයක කාර්යක්ෂමතාවය අපිට දීලා තියෙනවා 60යි කියලා. කාර්යක්ෂමතාවය අපිට දීලා තියෙනවා 60යි කියලා. මේකේ ප්‍රතිදාන ජවය ප්‍රතිදාන කියන්නේ P output එක 360යි වොට්. එහෙනම් ප්‍රධාන ජවය අහන P in කීයද කියලා. සූත්‍රයට ආදේශ කරා. කාර්යක්ෂමතාවය කියලා කියන්නේ පුතේ මෙන්න මේක. ප්‍රධාන ක්ෂමතා ප්‍රතිදාන ක්ෂමතාවය බෙදීම ප්‍රධාන ක්ෂමතාවය බෙදීම C. අපිට දීලා තියෙනවා මේක. මේක පුතේ හොඳට සැලකිලිමත් වෙන්න. මේක 60යි. මෙතන 60යි පුතේ එන්නේ. හරි. මේක මෙතන 100ට බලන නිසා. PO 360යි. දැන් අහන්නේ P in කීයද කියලා. මම සුළු කරා. අපිට බලන්න පුතේ දෙපැත්තම 10න් බෙදනවා කියන එක බිඳුවක් සුළු කරගන්න. ඊට පස්සේ බලන්න මේ සුළු කිරීම හොඳට බලන්න. සමීකරණේ දෙපැත්තම 6න් බෙදනවා කියලා හිතනවා. මේක 6න් බෙදුවාම 1යි. මෙතන 6න් බෙදුවාම 60යි. දැන් හරස් ගුණ දැන් 1 සමානයි 60 වැඩි කිරීම 10 කියන්නේ 600යි 600 බෙදීම P in කියලා තියෙනවා. මෙතන ඉන්නේ එකනේ පුතේ යට. දැන් හරස් ගුණ කරන්න. මෙයා මෙයාගෙන් වැඩි කරලා එන උත්තරේ සමාන වෙනවා. මෙයා මෙයාගෙන් වැඩි කරලා එන උත්තරේට. ඒ කියන්නේ 1 වැඩි කිරීම P in කියන්නේ P in. එහෙනම් P in සමාන වෙනවා 600 වැඩි කිරීම 1. ඒ කියන්නේ 600යි. පැහැදිලිද? එතකොට 600ක් දුන්නොත් තමයි අපිට 360ක් ගන්න පුළුවන්. අපි ඊළඟ ගන්න. මේ බලන්න. වස්තුවක් යම් ප්‍රවේගයකින් චලනය වීමේදී චාලක ශක්තිය E නම් එහි ප්‍රවේගය දෙගුණයක් කළ විට චාලක ශක්තිය පුතේ මෙහෙමයි කතාව. යම් වස්තුවක් චලනය වෙනකොට ඕකේ චාලක ශක්තිය ඊලු. මේකේ වේගය දෙගුණ කරපුවා දැන් මෙයාගේ වේගය v. දැන් මේකේ වේගය 2v කරපුවාම මේකේ චාලක ශක්තිය කොච්චර e ප්‍රමාණයක්ද කියලා මෙහෙමයි කතාව. මේකේ කයිනටික් එනර්ජි එක ඊලු.
දැන් මේකේ කයිනටික් එනර්ජි එක ඕක පුතේ සාමාන්‍යයෙන් ඔයගොල්ලොන්ට දැන් මෙහෙම තේරුම් ගන්න. දැන් අතන පළවෙනි අවස්ථාවේ කයිනටික් එනර්ජි එක මොකද්ද? භාගයයි mv වර්ගය. දැන් දෙවෙනි අවස්ථාවේ කයිනටික් එනර්ජි එක බලන්න. ඕක පුතේ දැන් මේ වගේ ඒවා සාමාන්‍ය ඔයගොල්ලෝගේ MCQ එකට අහන්න පුළුවන්. ඒ කියන්නේ මේකයි කතාව. දැන් මේ බලන්න. පළවෙනි අවස්ථාවේ E සමානයි භාගයයි mv වර්ග. දැන් v දෙගුණ කරනවා. දැන් ප්‍රවේගය මොකද්ද? E2 කියලා ගන්නම් මම මේක. මේක E2 කියලා ගන්නම්. ඒතර E2 කියලා කියන්නේ භාගයයි m දැන් පුතේ 2v 2v ගේ වර්ගය. ඔන්න පුතේ දැන් ඔය සමීකරණ දෙක බෙදා. මේ එක සමීකරණය මේ දෙක සමීකරණ. තව දෙක බෙදන්න. බෙදුවාම මේ පැත්තේ E බෙදීම E2 කියලා යනවා. භාගයට භාගය සුළු වෙනවා. m ට m සුළු වෙනවා. ඒතර මෙතන අතර ඉන්නේ v වර්ග. මේ යට ඉන්නේ මොකද්ද? 4යි v වර්ග. v වර්ගට v වර්ග සුළු වෙනවා. දැන් හරස් ගුණ කරා. දැන් අපිට එනවා e බෙදීම e2 කියලා කියන්නේ 1 බෙදීම 4. දැන් හරස් ගුණ කරා. e2 එකෙන් වැඩි කරාම e2 එක සමාන වෙනවා e4ෙන් වැඩි කරපුවාම. පැහැදිලිද? හරි. පියම් පුතේ ඊළඟ එකට. මේ බලන්න. මිනිසෙකු විදුලි බිල අඩු කර ගැනීම සඳහා දිනකට පැය 5ක් බැගින් දල්වන අන්න පුතේ තියෙනවා බල්බ් CI වොට් බල්බ 8ක් තියෙනවා. ඒක වෙනුවට පාවිච්චි කරනවලු 20i වොට් බල්බ 8ක්. මේගොල්ලෝ දවසකට මේ බල්බ පත්තු කරලා තියෙනවලු පැය 5ක්. සතියකදී කොච්චර විදුලි ඒකක ප්‍රමාණයක් ඉතුරු කර ගන්නවද කියලා අහනවා. ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඔයාලා ගෙදර බල්බ 8ක් තියෙනවා CI වොට්. ඒක ගලවලා දාලා අපි 20i වොට් බල්බ 8ක් ප්‍රතිස්ථාපනය කරනවා. එහෙම කරපුවාම සතියකදී කොච්චර දවසකට පැය 5ක් දැල්වෙනවලු. එහෙනම් සතියකදී කොච්චර කිලෝවොට් අවර්ස් ප්‍රමාණයක් ඔයගොල්ලන්ට ඉතුරු කර ගන්න පුළුවන්ද කියලා අහනවා. හරි. ඔයගොල්ලෝ දන්නවා ඕක අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා දැන් එන LED බල්බ්ස් තියෙනවා. ඒතකොට දැන් එන ඔය CFL බල්බ්ස් තියෙනවා. එතකොට ඒවල වොට් ප්‍රමාණය අඩුයි. අපි අර ඉස්සර පාවිච්චි කරපු බල්බ්ස් ඒවල වොට් ප්‍රමාණය වැඩි. ඒව වෙනුවට අපි ඔයගොල්ලෝ දන්නවා CFL දැම්මහම කරන්ට් බිල අඩු වෙනවා. මේක තමයි වෙන්නේ. අපි මේ ගාන ඇසුරින් අපි ඔක ඉගෙන ගමු. හරි. මට කියන්නකෝ මේකේ සම්පූර්ණ වොට් ප්‍රමාණය කීයද බල්බ 8? 800යි කිලෝවොට් නේ. සෝරි 800යි වොට් නේ. හරි. 800යි වොට් කියලා කියන්නේ කිලෝවොට් කීයද? 800යි වොට් කියලා කියන්නේ කිලෝවොට් 800 බෙදීම 1000යි කිලෝවොට්. ඒ කියන්නේ 0.8යි කිලෝවොට්. හරි. මේ බලන්න. දිනකදී දිනකදී වැය වෙන විදුලි ශක්තිය හොයමු. එක මේ බල්බ් ඔක්කොම 0.8යි කිලෝවොට් පැය 5ක් දැල්වෙනවා. ඒතර අපිට එනවා මෙතන 4යි කිලෝවොට් පැය කියලා. මේ දිනකදී එන සතියකදී සතියේ දින 7ක් තියෙනවා. මේක වැඩි කිරීම 7යි කිලෝවොට් අවර්. එහෙනම් 4ක් 4 28යි කිලෝවොට් අවර්. එහෙනම් මෙච්චර කිලෝවොට් අවර් ප්‍රමාණයක් යනවා CI වොට් බල්බ 8 දැල්වෙන්න. හරි. අපි දැන් මේක බලමු.
දැන් මේකේ සම්පූර්ණ වොට් ප්‍රමාණය කීයද පුතේ 8 2 160 වොට් 160 වොට් කිලෝවොට් වලට හරව ගන්න 160 1000න් බෙදා. එතකොට අපිට එනවා 0.16 කිලෝවොට් කියලා. එහෙනම් මට කියන්න දිනකදී වැය වෙන දිනකදී දිනකදී වැය වන විද්‍යුත් ශක්තිය. පුතේ 0.16 කිලෝවොට් ඔක්කොම බල්බ වල ක්ෂමතාවල එකතුව කොච්චර ප්‍රමාණයක් දැල් වෙනවද? 5 hours. වැඩි කරන්න 6 වරක් පා 30යි 3ක් ඉතුරුයි. එහෙනම් අපිට එනවා මෙතන 0.8 කිලෝවොට් hour. එහෙනම් සතියකදී කොච්චරද? 0.87න් වැඩි කරන්න පුතේ. 5.6 කිලෝවොට් hour. ඔන්න බලන්න. යුනිට්ස් ගියා 28ක් කලින්. දැන් යන්නේ 5.6 කොච්චර ඉතිරිලාද නේද පුතේ? එහෙනම් අපි හොයමු. අපෙන් අහන්නේ ඉතිරි කරගන්නා විදුලි ඒකක ප්‍රමාණය. අපිට පුළුවන් ඉතිරිය හොයන්න. කලින් නම් අපිට 28 කිලෝවොට් hours ගියා. දැන් නම් යන්නේ 5.6යි. එහෙනම් අපි ඉතිරිය හොයන්න පුළුවන්. 28න් 5.6ක් අඩු කරන්න. විසි දෙකයි දශම හතරයි. මෙච්චර ප්‍රමාණයක් ඉතිරෙනවා. දැක්ක නේද? CI වොට් බල්බ ගලවලා 20 වොට් වල CFL බල්බ් ටිකක් දාන්න ගෙදර. මෙච්චර ප්‍රමාණයක් ඉතිරෙනවා සතියකට. දවසට පැය 5ක් දාලා තිබ්බත්. right. ඔයාලට තේරෙනවද දැන් මේ ගණන්? අතරම මේවා මේ ප්‍රායෝගිකව ඔයගොල්ලන්ට නිවසේ ඔයගොල්ලන්ට මම මේ කියන එක තේරෙනව නේද? සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට බල්බ්ස් ඔයගොල්ලන්ගේ බල්බ වල වොට් ප්‍රමාණය වැඩි වුණාම ඔයගොල්ලන්ගේ ලයිට් බිල වැඩි වෙනවා. එතකොට වොට් අඩු බල්බ් දාන්න පුළුවන් LED බල්බ්ස් තියෙනවා දැන්. CFL බල්බ්ස් තියෙනවා. ඒතර ඒවා ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. එතකොට මෙච්චර ඒකක ප්‍රමාණයක් ඉදිරි කර ගන්න පුළුවන්. ලයිට් බිල අඩු කර ගන්න පුළුවන්. මොකද මේ කිලෝවොට් අවර් එකකට තමයි ඔයගොල්ලන්ගේ ඒක තමයි යුනිට් එකක් කියලා කියන්නේ. ඒකකයක් කියලා කියන්නේ. ඒකක 22.4ක් ඉදිරි කර ගන්න පුළුවන්. හරි පුතේ. දැන් බලන්න මේක. මෝටර් රථයක් නිශ්චලතාවයේ සිට 10 ms ඍණයක ප්‍රවේගයක් දක්වා ත්වරණයට අවශ්‍ය වන ශක්තිය V වේ. එහි ප්‍රවේගය 10 ms ඍණයක සිට 20 ms ඍණයක දක්වා වැඩි කිරීමට අවශ්‍ය ශක්තිය. දැන් කියනවා නිශ්චලතාවයේ ඉඳලා මෝටර රථයේ නිශ්චලතාවයේ ඉඳලා 10 ms ඍණයක ප්‍රවේගයට ත්වරණය කිරීමට අවශ්‍ය ශක්තිය වීලු. ශක්තිය වීලු. දැන් අහනවා මේකේ ප්‍රවේගය 10 ms ඍණයකේ ඉඳලා අනේ 20 ms ඍණයක දක්වා වැඩි කරන්න අවශ්‍ය ශක්තිය V ඇසුරින් තමයි අහන්නේ. කොහොමද හොයන්නේ? හරි. දැන් අපිට පුළුවන් මේ ශක්ති දෙක අතර වෙනස ගන්න. මේ වෙලාවේ මෙයාගේ ශක්තිය කී මොකද්ද? චාලක ශක්තිය මොකද්ද? මේ වෙලාවේ චාලක ශක්තිය භාගයයි mv වර්ගය.
50යි m එක ස්කන්ධය m කියලා ගන්නම් මම. එතකොට මේ 50යි m තමයි පුතේ මේ වෙලාවේ ශක්තිය. මේ වෙලාවේ චාලක ශක්තියක් නැහනේ. එහෙනම් මේ වෙලාවේ බිඳුවයි. එහෙනම් මෙතන ඉඳලා මෙතනට බිඳුවේ ඉඳලා 10ට වැඩි කරන්න අවශ්‍ය ශක්තිය අවශ්‍ය කාර්යය සිදු කරන්න ඕන කාර්ය ප්‍රමාණය නැත්නම් අවශ්‍ය ශක්තිය තමයි 50යි m වෙන්නේ. එහෙනම් අපිට නෝට් එකක් දාගන්න පුළුවන් v කියන්නේ 50යි m කියලා. v ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා කියලා නේ කියන්නේ මේකට. පැහැදිලි. හරි. දැන් මේ දෙවෙනි අවස්ථාව බලන්න. මේ වෙලාවේ මෙයාගේ ශක්තිය කීයද? භාගයයි mv වර්ගය 10 වර්ගය. ඒ කියන්නේ භාගයයි m වැඩි කිරීම 10 වර්ගය කියන්නේ 100යි. 100 දෙකෙන් බෙදුවාම 50යි m. මේ වෙලාවේ ශක්තිය. මේ වෙලාවේ ශක්තිය කීයද? භාගයයි mv වර්ගය 20 වර්ගය. භාගයයි m 20 වර්ගය කියන්නේ 400යි. එහෙනම් මෙතන එනවා 200යි m කියලා. එතකොට මෙතන ඉඳලා මෙතනට වැඩි කරන්න නම් අවශ්‍ය ශක්තිය කියලා කියන්නේ මෙතන දැන් 200යි m ශක්තියක් තියෙනවා. කලින් තිබුණා 50යි m ශක්තියක්. එහෙනම් අවශ්‍ය ශක්තිය මොකද්ද? 10යි ms ඍණ එකේ සිට 20යි ms ඍණ එක වීමට අවශ්‍ය ශක්තිය. මේ වෙලාවේ 200යි m කලින් අවස්ථාවේ කීයද පුතේ? 50යි m. එහෙනම් 150යි m. v කියන්නේ 50යි m පුතේ. 150. 150 ලියන්න පුළුවන් 3 වැඩි කිරීම 50යි m කියලා. අන්න 50යි m කියන්නේ v. එහෙනම් ඔන්න පුතේ අපිට එනවා 3යි v කියලා. කලින් v නම් දැන් 3යි v ඕනේ. බිඳුවේ ඉඳලා 10ට වැඩි කරන්න ඕන වුණා v. 10 ඉඳලා 20ට වැඩි කරන්න නම් 3යි v ශක්තියක් ඕනේ. පැහැදිලිද? right. බලන්න ඊළඟ ප්‍රශ්නේ. දුන්නක 2 cm ප්‍රමාණයක් වැඩි වූ විට එහි ගබඩා වන ප්‍රත්‍යස්ත විභව ශක්තිය හරි ලේසි අපිට සූත්‍රයට ආදේශ කරන්නයි තියෙන්නේ. සූත්‍ර දෙකයි තියෙන්නේ මේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය. මොකක්ද පුතේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය සඳහා සූත්‍ර? එකක් තියෙනවා අපිට W සමානයි භාගයයි Fe. අනෙකත් ඔහොම අපෝහණය කරන අපි දන්නා පුතේ F සමානයි KE කියලා. KE කියන්නේ දුනු නියතය. එතන මෙතන KE ආදේශ කරන්න F වෙනුවට දැන් එනවා W සමානයි භාගයයි KE වර්ග. එතකොට මෙන්න මේ සූත්‍ර දෙක තමයි තියෙන්නේ. right. දැන් ඔය මේක ගන්න පුතේ මේ ගානේ දුනු නියතය මොකද දාගන්න දත්ත විදිහට මේකේ දුනු නියතය K සමානයි 200යි නිව්ටන් මීටර් කියලා. දැන් ගානහදන්න බලන්න. දැන් අපිට දීලා තියෙන්නේ දුනු නියතය. දුනු නියතය දීලා තියෙනවා විතතිය දීලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ සමීකරණයට ආදේශ කරන්න. භාගයයි දුනු නියතය සම්මත ඒකක වලින් දීලා තියෙන්නේ 200යි. විතතිය දීලා තියෙන්නේ සම්මත ඒකක වලින් නෙමෙයි. ඒක සම්මත ඒකක කරන්න 2 බෙදීම 100යි මීටර. දැන් සුළු කරන්න. මේ දෙකට මේ දෙක සුළු වෙනවා. මේ දෙකට මේ දෙක බිංදු දෙක සුළු වෙනවා.
අපිට එනවා 2 ජූල් කියලා. මේක තමයි ගබඩා වන ප්‍රත්‍යස්ත විභව ශක්තිය. 200 නිව්ටන් මීටර් නම් මේකේ දුරු නියත. right. අපිට දීලා තිබුණොත් මේක මත යොදලා තියෙන බලය එහෙනම් බලයයි විතතිය අරලා මෙහෙම හදන්නත් පුළුවන්. බලන්න ඊළඟ එක. ස්කන්ධය 200යි කිලෝග්‍රෑම් වන ලොරියක් 4/3 ආනතියකින් යුතු කන්දක් 100 මීටර් ගමන් කිරීමේදී ලොරිය සිදු කරන ලද කාර්ය කොච්චරද කියලා. හරි. හොඳට බලන්න. මොකක්ද මේ 4/3 ආනතිය කියලා කියන්නේ? කියන්න ළමයි. මොකද්ද මේ 4/3 ආනතිය කියලා කියන්නේ? මෙන්න මේ මෙන්න මේ ඍජු කෝණයක ත්‍රිකෝණය මේක 3යි මේක 4යි. ඔන්න ඕක තමයි 4/3 ආනතියකින් යුතු කන්දක් කියලා කියන්නේ. මෙහාට 4ක් යනකොට උඩට යන්නේ 3යි. right. හරි. දැන් මේකේ ස්කන්ධය බලන්න. මේකේ ස්කන්ධය 200යි කිලෝග්‍රෑම්. ඒතර ඔයගොල්ලෝ දන්නවා මෙතන මෙයාගේ බර වෙනවා 200යි g. 200 කිලෝග්‍රෑම් වැඩි කරනවා mg. mg කියන්නේ 200 වැඩි කිරීම g. එහෙනම් 2000යි නිව්ටන්. හරි. එතකොට පුතේ මේ කෝණය θ නම් ඇත්තටම මෙතන කන්දක් 100 මීටර් ගමන් කිරීමේදී ඒකාකාරව ගමන් කිරීමේදී හරි ඒකාකාරව ගමන් මේක ඒකාකාර වේගයෙන් ගමන් කිරීමේදී ලොරිය සිදු කරන ලබන කාර්යය තමයි අපෙන් අහන්නේ. ඒතර ඒකාකාර කියලා දාගන්න. කන්දක් 100 මීටර් ඒකාකාර වේගයකින් ගමන් කිරීමේදී සිදු කරනු ලබන කාර්යය. හරි. දැන් මේක 200යි නිව්ටන්. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේක නේද? දැන් මෙහෙම තියෙනකොට ඔයගොල්ලෝ මෙන්න මේව දැනගන්න ඕන. මේක කෙලින්ම මෙහෙම තියෙන්නේ. මෙන්න මේ කෝණ සම්බන්ධව දැනගන්න ඕනේ. මේක θ නම් ඔයගොල්ලෝ දන්නා මේකේ රියැක්ෂන් එක. එතකොට මේක θ මේක අංශක 90යි. මේ බලන්න. මෙතන අංශක 90යි. මෙයාගේ ප්‍රතික්‍රියාව. මේවා දැනගන්න ඕනේ. මේවා කලින් පාඩම් වල ඉගෙනගෙන තියෙනවා ඔයගොල්ලෝ. දැන් මේක 90යි මේක θ නම් මේක 90 ඍණ θ. ඇයි 90 ඍණ θ වෙන්නේ? මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් වෙන්න බැරි. දැන් මේ කෝණය 90 ඍණ θ වුණොත් එකතු කරන්න 90 ඍණ θ ධන θ කියන්නේ 90යි 90 ධන 90 180යි. එහෙනම් මේක 90 ඍණ θ. මෙයා 90 ඍණ θ නම් මෙන්න මේ කෝණය 90 ඍණ θ. ප්‍රතිමුඛ කෝණ. ඔයගොල්ලෝ දන්නවා ප්‍රතිමුඛ කෝණ මේ කෝණ. මේක 90 ඍණ θ නම් මෙයත් 90 ඍණ θ. එතකොට මෙයා 90යි නම් මේක 90 ඍණ θ නම් මෙයා θ වෙන්න ඕනේ. එතකොට ඇතුලේ 180යි දෙන්නේ මේ බලන්න. මෙයා 90 ඍණ θ ධන 90 ඍණ θ ධන θ ඍණ θ ධන θ කැපෙනවා 90යි 90 ධන 90 180. ඔහොම තමයි. එතකොට මෙන්න මෙහෙමයි තියෙන්නේ. එහෙනම් මේක θ. මම මේ රූප සටහනම ගන්නම් දැන්. මේක ලේසි. මේ රූප සටහන ඔයගොල්ලන්ට දැන් මම කියලා දුන්න නිසා. එතකොට මෙතන දීලා තියෙනවා මේක ආනතිය දීලා තියෙන්නේ 4ට 3 කියලා. මෙන්න මෙහෙම. මෙහාට 4ක් යනකොට උඩ 3ක්. ඒ කන්ද විග්‍රහ කරන්නේ එහෙම. එතකොට θ ඔයාලා වෙන tan θ කියන්නේ 3 බෙදීම 4. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා tan θ කියන්නේ මොකක්ද?
සම්මුඛ බෙදීම බද්ධ 3 බෙදීම 4 sin cos tan හදාගන්න පුළුවන් දැන්. මෙයා 3යි මෙයා 4යි නම් මේ බලන්නකෝ. දැන් මේ ඍජුකෝණික ත්‍රිකෝණේ මේ පාදය 3යි මේ පාදය 4යි නම් මේ පාදය x කියලා ගන්නම් මං. එතකොට පයිතගොරස් ප්‍රමේය දැම්මහම x වර්ගය සමානයි 4 වර්ගය ධන 3 වර්ගය. x වර්ගය සමානයි 4 වර්ගය 16යි 3 වර්ගය 9යි. එතකොට x වර්ගය සමානයි 25යි. එහෙනම් x කියන්නේ 5යි. එහෙනම් මේක 5යි. මෙන්න θ. දැන් පුළුවන් ඔක දාගන්න sin θ දැනගන්න පුළුවන්. sin θ කියන්නේ සම්මුඛ බෙදීම කර්ණය. අංශක 90ට ඉස්සරහින් ඉන්නේ කර්ණය. θට ඉස්සරහින් ඉන්න පාදයේ සම්මුඛ මේ O level. 4 බෙදීම 5. cos θ කියන්නේ බද්ධ බෙදීම කර්ණය. බද්ධ පාදයේ 3යි කර්ණය 5යි. sin cos උත් දන්නවා දැන්. දැන් මේ බලන්න. දැන් මෙන්න මේ බලය මේක mg. මම mg කියලා දාගන්න පස්සේ අපි ආදේශ කරගමු. ඔන්න ඔය බලය පුළුවන් පුතේ දැන් විභේදනය කරගන්න. මේ බලන්න. මේ බලය මම දැන් විභේදනය කරනවා මෙන්න මේ පැත්තට. මෙන්න මේ පැත්තට සහ මෙන්න මේ පැත්තට. එකිනෙකට ලම්බක සංරචක දෙකකට විභේදනය කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මේකේ ප්‍රතික්‍රියාව පෘෂ්ඨයට ලම්බක වෙන්නේ. මේ පැත්තට තමයි මේකේ දැන් මේ බලයෙන් මම විභේදනය කරගන්නවා. මේව නම් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්න ඕනේ. මම මේක පාඩම ගන්නව නෙමෙයි මේ. ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන පාඩමක් ගානක් ගැටලුවක් හදන විදිය මේ කියලා දෙන්නේ. හරි. ඒතර මේ පාඩම හරියට ඉගෙනගෙන තියෙනුනේ මේක හදන්න. එතකොට මේක මේ බලන්න θ දිශාවට කලින් මම ඉගන්නවා බල විභේදනය. ඔයගොල්ලන්ට මම ඉගන්නවා. දැන් මේකේ තියෙන්නේ කොහොමද? මෙහෙමනේ තියෙන්නේ. මේකේ තියෙන්නේ මෙහෙම. මෙන්න θ. මේ එහෙනම් මේ පැත්තට cos θ දිශාවට. මේ පැත්තට sin θ. එහෙනම් මේ බල විභේදන සංරචකය mg cos θ. මේකෙන් මේ පැත්තට තියෙන සංරචකය මොකද්ද? mg sin θ. හරි. දැන් ඔයගොල්ලෝ හොඳට මේක තේරුම් ගන්න. හරි. දැන් CI මීටර් පුතේ මෙතනින් මං කිව්වා ඔයගොල්ලන්ට දාගන්න කියලා ඒකාකාර වේගයෙන්. හරි. ඒක වැදගත්. ඒකාකාර වේගයෙන්. දැන් මෙයා යන්න ඕනේ ඒකාකාර වේගයෙන්ුයි පුතේ. අන්න. මෙයාට දැන් ඒ වුණාට මේ පැත්තට බලයක් තියෙනවා. mg සංරචකයෙන්. ඕගොල්ලෝ දන්නවනේ මෙහෙම කන්දක් මේ වගේ ආනතියක් තියෙන පෘෂ්ඨයකට මොකක් හරි වස්තුවක් තිබ්බොත් ඒ වස්තුව පල්ලෙහාට වැටෙනව නේද? මෙහෙම වැටෙනව නේද? රූටලා. ඒ වැටෙන්නේ මේ mg sin θ සංරචකය නිසා. ඔයගොල්ලෝ හොඳට දන්නවා මෙහෙම කන්දක් උඩින් ගිහිල්ලා මේ වගේ ආනතියක් තියෙන කන්දක මෙහෙම මොකක් කර තිබ්බාම එයා පල්ලෙහාට වැටෙන්නේ. වැටෙන්නේ මේ mg sin θ නිසා. එහෙනම් මෙයා මේ පැත්තට ඒකාකාර වේගයකින් යන්න නම් පුතේ මෙයාගේ බල සමතුලිත වෙන්න ඕනේ. මෙයා මත බාහිර බලයක් external force එකක් එහෙම නැත්නම් මොකක්ද සංප්‍රයුක්ත බලයක් resultant force එකක් ඒ කියන්නේ පෘෂ්ඨයේ දිශාවට මේ චලනය වන දිශාවට ෆෝර්ස් එකක් තියෙන්න බෑ. එයා ඒකාකාර වේගයෙන් යනවා නම්. ඇයි ඒකාකාර වේගයෙන් යනවා කියලා කියන්නේ ත්වරණයක් නෑ. එහෙනම් මෙන්න මේ බලයට සමාන බලයක් එන්ජිමෙන් යොදවන්න ඕනේ පුතේ මේ පැත්තට. එහෙනම් mg sin θ බලයක් යොදවන්න ඕනේ. තේරුණාද? ඒකාකාර වේගයෙන් යන්න නම් එන්ජිමෙන් මේ බලයට විරුද්ධ බලයක් අර පැත්තට යෙදුවනම් resultant force එක 0යි. සංප්‍රයුක්ත බලය 0යි. දැන් ඒකාකාර වේගයෙන් ගිය හැකියි. එයා ගත්ත යම්කිසි වේගයකට අරගෙන ඒ වේගයෙන්
ඒ වේගෙන් යන්න පුළුවන්. මෙන්න මේ මෙයාගේ එන්ජින් එකෙන් බලයක් මේ පැත්තට යොදවන්න ඕනේ. ඒක වාහනයක් නෙමෙයි ලොරියක් නේ. අන්න. දැන් එහෙනම් ඔයාලට පැහැදිලි. මෙහෙනම් මේකේ මේ පැත්තට mg sin θ එකක් තියෙනවා. එහෙනම් කන්දේ 100 මීටර යනවා. දැන් බලන්න. දැන් මොකද වෙන්නේ? එහෙනම් පුතේ මේ ලොරියට සිද්ධ වෙනවා mg sin θ බලයක් එන්ජිම මගින් මේ පැත්තට යොදවන්න ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්න. ඔයගොල්ලෝ දන්නවා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනකොට ඒ වස්තුව මත ත්වරණයක් නැහැ. ත්වරණයක් නැහැ කියන්නේ බලයක් නැහැ. එහෙනම් මෙයාගේ රිසල්ටන්ට් ෆෝස් එක බිඳුව වෙන්න මේ පැත්තට mg sin θ බලයක් මේකට යෙදුවනම් මෙයා මත රිසල්ටන්ට් ෆෝස් එකක් නැහැ. මොකද mg sin θ මෙයා මත යෙදෙනවා. අර පැත්තට mg sin θ දැම්ම රිසල්ටන්ට් ෆෝස් එක නැහැ. right. එහෙනම් දැන් අපි සරලව බැලුවොත් දැන් කතාව මේක. දැන් එහෙනම් කතාව මේකයි. මේ ලොරියට ඒකාකාර වේගයෙන් ගමන් කරන්න නම් එන්ජිම මගින් බලය යොදවන්න ඕනේ මේ පැත්තට mg sin θ. එහෙනම් පුතේ කොච්චර දුරක් යනවද? 100 මීටර් දුරක් යෑමේදී සිදු කළ යුතු කාර්ය ප්‍රමාණයයි අපෙන් අහන්නේ. එහෙනම් 100 මීටර්. ඔන්න පුතේ මෙන්න මේ පැත්තට බලය. ඒ පැත්තට විස්ථාපනය. එහෙනම් අපිට පුළුවන් හොයන්න සිදු කළ කාර්ය ප්‍රමාණය. බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. mg sin θ වැඩි කිරීම d. දැන් ආදේශ කරන්න. කියන්නකෝ ස්කන්ධය කීයද කියලා 200යි කිලෝග්‍රෑම්. sin θ 4 බෙදීම 5යි. කිලෝග්‍රෑම් 200යි mg 10යි තව 10න් වැඩි වෙනවා එතකොට 2000යි. mg 2000යි. sin θ 4 බෙදීම 5යි. මේක 100යි. පැහැදිලිද? right. දැන් සුළු කරා. හතරක් දෙක 8 යටවරක් දෙක 16යි. 16 වැඩි කිරීම 1 2 3යි බිංදු 4යි. ජූල්. දැන් පුළුවන් මේක සුළු කරගන්න පුළුවන් 160 වැඩි කිරීම 10 3යි ජූල්. මේකෙන් 10න් එකක් මේ පැත්තට දෙන්න. 160යි කිලෝ ජූල්. මෙන්න මෙච්චර කාර්ය ප්‍රමාණයක් එන්ජිම මගින් සිදු කරන්න ඕනේ. මෙයා ඒකාකාර වේගයෙන් ගමන් කරා. එක්ක නිශ්චලව ඉන්න එහෙම නැත්නම් ඒකාකාර වේගයෙන් ගමන් කරා. ඒ දෙකේදීම සංප්‍රයුක්ත බලය බිඳුව වෙනවා. right. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. බලන්න. 400 වොට් ශීඝ්‍රතාවයකින් ශක්තිය පරිභෝජනය කරන විද්‍යුත් මෝටරයක් 20 කිලෝග්‍රෑම් භාරයක් ඔසවයි. භාරය සිරස්ව 10යි තප්පර කාලයකදී 10 මීටර් උසක් චලිත වෙනවා. මේකේ කාර්යක්ෂමතාවය අන්න. මේ විද්‍යුත් මෝටරේ පරිභෝජනය කරන ශක්තිය කීයද? මේ 400 වොට් ශීඝ්‍රතාවයකින් තමයි ශක්තිය පරිභෝජනය කරන්නේ. එහෙනම් මේකේ ප්‍රධාන ක්ෂමතාවය කීයද? 400 වොට් මේ මෝටරේ 20 කිලෝග්‍රෑම් භාරයක් ඔසවනවා. 20 කිලෝග්‍රෑම් භාරයක් ඔසවනවා. සිරස්ව 10යි තප්පර 10කදී 10යි මීටර්. එහෙනම් මේ 20 කිලෝග්‍රෑම් භාරය 10 මීටර් ඔසවන්න සිදු කළ යුතු කාර්යය. එසවීමට 10යි මීටර් එසවීමට සිදු කළ යුතු කාර්යය.
මොකද පුතේ කාර්යය? mgh. මෙතනදී මෙයාට ශක්තියක් තිබෙන්නේ නැහැ. මෙතනට ආවම මෙයාට විභව ශක්තියක් තියෙනවා. එහෙනම් ඒ විභව ශක්තිය දෙන්නේ මේ මෝටරය මගින් සිදු කරනු ලබන කාර්යයෙන්. එහෙනම් ඒ කාර්යය තමයි විභව ශක්තිය. mgh. G10යි H10යි. එහෙනම් අපිට එනවා 2 වැඩි කිරීම දෙවරක් එක 2යි ආය දෙවරක් එක 2යි. 0.3යි 10යි 3යි. එහෙනම් 2 කිලෝ ජූල්. එහෙනම් මෙන්න මේ 2 කිලෝ ජූල් කොච්චර කාලයකින්ද පුතේ? තප්පර 10කින්. එහෙනම් මට ලියන්න පුළුවන් මෝටරයෙන් සිදු කළ කාර්ය. මෝටරයෙන් සිදු කරපු කාර්යය තමයි අපිට මේ එන්නේ. අපිට පුළුවන් මෙහෙනම් ප්‍රතිදාන ක්ෂමතාවය හොයාගන්න. දෙකයි කිලෝ ජූල්. එහෙම නැත්නම් 2 වැඩි කිරීම 10 3යි ජූල් ප්‍රමාණයක් සිද්ධ කරනවා. තප්පර කීයකින්ද? තප්පර 10කින්. මෙච්චර ජූල් ප්‍රමාණයක් මෙච්චර තප්පර ප්‍රමාණයකින් සිදු කරනවා. දැන් මෙතන 10 3යි මෙතන 10 2යි සුළු වෙනවා. එතකොට 2 වැඩි කිරීම 10 2යි ජූල්. ජූල් තප්පරයට. ඒ කියන්නේ 200යි වොට්. එහෙනම් ප්‍රතිදාන ක්ෂමතාවය 200යි වොට්. මෙන්න ප්‍රධාන ක්ෂමතාවය ප්‍රතිදාන ක්ෂමතාවය කියලා කියන්නේ P out. ඔන්න දැන් පුළුවන් මට කාර්යක්ෂමතාවය හොයාගන්න. කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ප්‍රතිදාන ක්ෂමතාවය බෙදීම ප්‍රධාන ක්ෂමතාවය වැඩි කිරීම 100% එකක් විදිහට. එතකොට P output එක කීයද? 200යි. දැන් බලන්න P in කීයද? 400යි. 400ක් දුන්නොත් තමයි මේ මෝටරේට 200ක වැඩක් කරන්නේ. එහෙනම් අපිට එන ක්ෂමතාවය 150යි කියලා. පැහැදිලිනේ 400ක් දුන්නොත් තමයි 200ක වැඩක් කරන්නේ. එහෙනම් ඉතින් 100ක් දුන්නොත් 50යි කරන්නේ. කොහොම කාර්යක්ෂමතාව. right. අපි යමු ඊළඟ ගැටලුවට. බලන්න පුතේ කියන කතාව. පොම්පයකින් 100 මීටර් ගැඹුරු ලිදකින් 5 ග්‍රෑම් මිනිත්තුවට 18 කිලෝග්‍රෑම් ලෙස ස්කන්ධයක් ඉවත් කරයි. පොම්පේ කාර්යක්ෂමතාවය 50යි නම් එහි ප්‍රධාන සහ ප්‍රතිදාන ක්ෂමතාවයන් හොයන්න කියලා කියනවා. right. හරි. එතකොට පොම්පයක් බලන්නකෝ කතාව අපි හොඳට බලමු. 100 මීටර් ගැඹුරු ලිදකින් 18000 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඉවත් කරනවා කියලා කියනවා. කොච්චර ශීඝ්‍රතාවයකින්ද? 5 ග්‍රෑම් මිනිත්තුවට. පොම්පේ කාර්යක්ෂමතාවය 50%යිලු. එහෙනම් ප්‍රධාන සහ ප්‍රතිදාන ක්ෂමතාව හොයන්න කියලා අපිට කියනවා. හරි. දැන් මට කියන්නකෝ එක මිනිත්තුවකදී කොච්චර ග්‍රෑම් ප්‍රමාණයක් ඉවත් කරනවද? යට තියෙන ස්කන්ධය 5 ග්‍රෑම්. එහෙම නැත්නම් අපිට හිතන්න පුළුවන් 5 ග්‍රෑම් ඉවත් කරන්න යනවා විනාඩි 1ක්. එහෙනම් ග්‍රෑම් එකක් ඉවත් කරන්න කොච්චර ප්‍රමාණයක් යනවද? එක බෙදීම 5 මිනිත්තු යන. එතකොට මෙතන තියෙන්නේ 18000 කිලෝග්‍රෑම් කියලා. right. එතකොට 1 කිලෝග්‍රෑම් එකක් ඉවත් කරන්න 1 කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ 1000 ග්‍රෑම්.
එහෙනම් 1000න් මේක වැඩි කරන්න ඕනේ. 1000 බෙදීම 5යි මිනිත්තු. ඒ කියන්නේ 200යි මිනිත්තු. දැන් කිලෝග්‍රෑම් කීයක් තියෙනවද ළමයි? 18000යි කිලෝග්‍රෑම්. එහෙනම් මේක ඇවිල්ලා කිලෝග්‍රෑම් 1යි. එහෙනම් 18000යි කිලෝග්‍රෑම්. ඉවත් කරන්න කොච්චර කාලයක් යයිද? 200 වැඩි කිරීම 18000යි මිනිත්තු. පැහැදිලිද? මෙච්චර ස්කන්ධයක් ඉවත් කරන්න මෙච්චර කාලයක් යනවා. right. එහෙනම් අපි මෙච්චර ස්කන්ධයක් ඉවත් කරන්න අපි කාලය හොයාගත්තා. හරි. මේ ළිඳේ ගැඹුර දැන් මේ බලන්න. මෙහෙම තමයි තියෙන්නේ. මේ හරිය තමයි ඔය තියෙන ද්‍රව්‍ය තියෙන්නේ. එතකොට මේකේ ගැඹුර දීලා තියෙනවා කොච්චරක්? 100යි මීටර. මේ 100යි මීටර. මේ හරිය තමයි ඔය ස්කන්ධය තියෙන්නේ. 18000 ස්කන්ධයක් 100යි මීටර උස්සන්න ඕනේ. 18000යි. එහෙනම් මෙතන විභව ශක්තිය බිඳුවයි කියලා ගත්තොත් ඔයාලට තේරෙනවා. එහෙනම් මෙතනට උසනකොට ඒ මත සිදු කරන්න ඕන කාර්ය ප්‍රමාණය තමයි මෙයාගේ මෙතනට එද්දි තියෙන විභව ශක්තිය. එහෙනම් මට පුළුවන් හොයන්න සිදු කළ යුතු කාර්ය ප්‍රමාණය. ඕකේ mgh ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා මෙතන ඉඳලා මෙතනට උස්සන්න ඕන 18000 කිලෝග්‍රෑම්. මෙතන ඉඳලා මෙතනට ඉස්සුවාම මෙයා මත විභව ශක්තියක් තියෙනවා. ඒ විභව ශක්තිය තමයි කාර්ය විදිහට මේ මැෂින් එකෙන් කරන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් මේක හොයන්න 18000යි G10යි H100යි. මෙච්චර ජූල් ප්‍රමාණයක් සිද්ධ කරන්න ඕනේ. මම මේක දාගන්නම් 18 වැඩි කිරීම බිංදු කීයක් තියෙනවද බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. 18 වැඩි කිරීම 10යි 6යි ජූල් ප්‍රමාණයක් සිදු කරන්න ඕනේ කාර්යය. ඒකේ කාලයත් මෙච්චර ප්‍රමාණයක් කියලා දීලා තියෙනවා. එහෙනම් මේක තමයි පුතේ ප්‍රතිදාන කාර්යය. මේක තමයි කාලය. එහෙනම් ප්‍රතිදාන ක්ෂමතාවය හොයාගන්න පුළුවන්. ප්‍රතිදාන ක්ෂමතාවය කියලා කියන්නේ ප්‍රතිදාන කාර්ය ප්‍රතිදාන සිදු කළ කාර්ය ප්‍රමාණය 18 වැඩි කිරීම 10/6යි ජූල්. කොච්චර කාලයක් ගත වෙනවද? 200 වැඩි කිරීම 18000යි. හැබැයි මිනිත්තු තියෙන්නේ එක මිනිත්තුවකට තප්පර 60ක් තියෙනවා. ඔන්න මේක සුළු කරන්නයි දැන් ඕන. දැන් හොඳට බලා ගන්න සුළු කිරීම. මේ බලන්න. මෙතන 18යි මෙතන සුළු වෙනවා 1000යි. මෙතන 10යි 6ක් තියෙනවා. ඒ කියන්නේ 1.6යි. පැහැදිලි. එහෙනම් මට මෙතනින් බලන්න 1.2යි 2යි 3යි බිංදු 3යි. එහෙනම් 10න් 6න් 3ක් අඩු වෙන්න ඕන. ඒ කියන්නේ මෙතන 10යි 3යි කියලා දාන්න පුළුවන් කපලා. මොකද පුතේ 10යි 6යි කියන්නේ 1.6යිනේ 2යි 3යි 4යි 5යි 6යි. දැන් මෙතන මම බිංදු 3ක් මේ බලන්නකො 1යි 2යි 3ක් කැපුවා. ඒ 3ට මේ 3 කැපෙනවා. එතකොට 10යි ඉන්නේ එකම 10යි 3 කියලා. දැන් බලමු. දැන් බලන්න පුතේ. දැන් මේ 10යි 3යි කියන්නේ 1000යි මේ 10යි මේ 10යි කැපෙනවා. එතකොට මට එනවා ක්ෂමතාවය උඩ ඉන්නේ 1 යට ඉන්නේ 6යි 2යි 1 බෙදීම 12යි ජූල් තප්පරයට කියලා. පැහැදිලිද?
එක බෙදීම 12යි ජූල් තප්පරයට. කොහොමනම් ඔයාලට සුළු කරලා ගන්න පුළුවන්. බිංදුවයි 10ට බිංදුවයි අටවරක් දෙක 16 එකක් ඉතුරුයි 40යි. එම දශම ස්ථාන වලින් සුළු කරලා ගන්නත් පුළුවන්. හරි. කමක් නැහැ මම දැනට එක බෙදීම 12යි ජූල් තප්පරයට කියලා දානවා. කියන්නේ එක බෙදීම 12යි වොට්. දැන් මේකේ කාර්යක්ෂමතාවය දීලා නේද ළමයි? 150යි කාර්යක්ෂමතාවය. ඔන්න පුතේ ආදේශ කරා. කාර්යක්ෂමතාවය කියලා කියන්නේ P out බෙදීම P in වැඩි කිරීම 100. මේකේ කාර්යක්ෂමතාවය 50යි 150යි. එතකොට P output මේ ප්‍රතිදාන කියන්නේ P output. ඒතර P output එක බෙදීම 12යි. මේක P in වැඩි කිරීම 100. දැන් මේ බලන්න සුළු කරන්න. මේ දෙපැත්තම 50න් බෙදන්න. මේ 50න් බෙදුවා මේ පැත්ත 1යි. මේ පැත්ත 50න් බෙදුවාම 2යි. එතකොට මට එනවා 1 සමානයි. මෙතන තියෙන්නේ මොකද? 1 බෙදීම 12 බෙදීම P in. වැඩි කිරීම 2. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා O level වල. බෙදීම තියෙනවා නම් මට පුළුවන් මේක එකක් උඩයට මාරු කරලා වැඩි කිරීම දාන්න. මෙතන ළමයි හොඳට බලාගන්න. එක බෙදීම 12 මේක වැඩි කිරීම දාලා මට මේක එක යට දාන්න පුළුවන්. දැන් එක සමානයි එක බෙදීම 12යි P in වැඩි කිරීම 2. මේ බලන්න සුළු වෙනවා මෙතන 6යි. ඔන්න පුතේ දැන් එනවා එක සමානයි එක බෙදීම 6යි P in කියලා. දැන් හරස් ගුණ කරා. මෙයා මෙයාගෙන් වැඩි කරලා එන උත්තරේ සමාන වෙනවා. මෙයා මෙයාගෙන් වැඩි කරලා එන උත්තරේ. එතකොට P in කියලා කියන්නේ එතකොට එක බෙදීම 6යි පුතේ. what ඔන්න P in අන්න P out. right. පැහැදිලිද? හරි. අපි යමු පුතේ ඊළඟ ගැටලුවට. බලන්න. 20 වොට් ජවයක් ඇති දොඹකරයකට. මොකද කම්මැලිද ළමයි? කම්මැලි වෙන්න එපා. අපි ගණන් හදන්න ඕනේ. පුළුවන් තරම් ගණන් හදලා එන අභ්‍යාසය එන පුහුණුව තමයි ඔයගොල්ලන්ට විභාගයට වැදගත් වෙන්නේ. හරි. මේක හදමු ඉතින් අපි. නේද ළමයි? බලන්න 20 වොට් ජවයක් තියෙන දොඹකරයකට 100 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඇති වස්තුවක් 40 මීටර් උසකට එසවීමට ගතවන කාලය කීයද කියලා. හරි. දැන් දොඹකරයක් තියෙනවා 20 වොට් ජවයක් තියෙනවා මේකේ කාර්යක්ෂමතාවය දීලා නැහනේ. එතකොට හිතන්න ඕනේ මෙයා අයිඩියල් එකක් කියලා. ඒ කියන්නේ මේ මෙන්න මේ ජවය මෙයාගේ මේ කාර්යක්ෂමතාවය 100%යි කියලා. 20 වොට් ජවයම පාවිච්චි වෙනවා කියලා. හරි. රයිට්. දැන් එතකොට මේ බලන්නකෝ 100 කිලෝග්‍රෑම් ස්කන්ධයක් 40 මීටර් උසකට ඔසවනවා. මෙහෙම එසවුවාම ඔසවන්න 20 වොට් මේකේ P 20 වොට් ගත වන කාලය අහන්න. දැන් ඔයගොල්ලෝ දන්නා මේ ස්කන්ධය මෙතනට ගියාම මෙයා මේ ස්කන්ධය මෙතනට යන්න සිදු කළ යුතු කාර්ය ප්‍රමාණය තමයි මෙයා මෙතනට ගියාම මෙයා මත ස්ටෝර් වෙන මොකක්ද? විභව ශක්තිය.
MGH MCI G10යි H40යි. තොර මට පුළුවන් 4 වැඩි කිරීම 10 බිංදු 1 2 3 4යි 4යි ජූල්. ඔන්න පුතේ සිදු කරන්න ඕන කාර්යය. අපිට ක්ෂමතාවය දීලා තියෙනවා 20යි වොට් කියලා. ක්ෂමතාවය කියන්නේ සිදු කරන්න ඕන කාර්යය බෙදීම ඊට ගත වූ කාල. ක්ෂමතාවය 20යි. සිදු කරන්න ඕන කාර්යය මේ ඔක්කොම පුතේ සම්මත ඒකක වලින් ආදේශ කරා නම් උත්තරේ සම්මත ඒකක වලින් එනවා. මෙතන ඉන්න එක හරස් ගුණ කරා. තර 20ට සමානයි 4 වැඩි කිරීම 10 4යි. දෙපැත්තම 20ෙන් බෙදුවා නම් t තනි වෙනවා. එතකොට t සමානයි මේ 4 ඒවා 5යි. එක බෙදීම 5 වැඩි කිරීම 10 4 තප්පර. පුතේ එක බෙදීම 5යි කියන්නේ 0.2යි. 0.2 වැඩි කිරීම 10 4යි තප්පර. මෙයාගෙන් 10ක් මේ පැත්තට දෙන්න. එතකොට මේ දශම ස්ථාන මෙහාට අරගෙන ගිහිල්ලා මේකෙන් එකක් දර්ශකයෙන් එකක් අඩු කරා නම් හරි. අපිට 2 වැඩි කිරීම 10 3යි තප්පර කියලා. පැහැදිලිද? හරි. හරි. එහෙනම් පුතේ අද මේ දැන් අපි මේකේ මේ chapter එක අපි close කරනවා. අපි ඊළඟ කොටසෙත් අපි ගණන් හදමු. ඊළඟ chapter එකෙත් අපි ගණිත ගැටළු වලට පිවිසෙමු.